ආයුබෝවන් දරුවනි. අද අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාවේ වෙන පළවෙනි පාඩම පිළිබඳව. ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩම ගත්තම පළවෙනි පාඩම අපි දන්නවා කොටස් 3කින් තමයි සමන්විත වෙන්නේ. මොනවද මේ කොටස් 3? පළවෙනි එක බලන්න. පළවෙනි එක ආර්ථික විද්‍යා සංකල්ප. දෙවෙනි එක ආර්ථික පද්ධති. 3 නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. එහෙනම් ආර්ථික විද්‍යාවේ පළවෙනි පාඩමේ කොටස් 3 දැන් ඔයාලා දන්නවා. මොනවද? ආර්ථික විද්‍යා සංකල්ප, ආර්ථික පද්ධති, නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. එහෙනම් අපි අද කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාවේ වෙන වැදගත් සංකල්පයන් කිහිපයක් පිළිබඳව. එහෙනම් අපි ලියමු ආර්ථික විද්‍යා සංකල්ප. මෙන්න ඔයාලා අඳුරන යාළුවෙක් ඉන්නවා. කවුද මේ? ගම් පෙන්ගුයින් වගේ කෙනෙක්. ඇඩම් ස්මිත්. එන්න ඉන්නවා. ඇඩම් ස්මිත් ඉන්නවා. කවුද? ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත්. මෙන්න එයාගේ තවත් යාළුවෙක් ඉන්නවා. පෙන්ගුයින් වගේ වුණාට කමක් නැහැ පුතේ. එයාට අපි කියනවා රොබින්ස්. රොබින්ස්. මොන රොබින්ස්ද? ලයනල් රොබින්ස්. ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත් කියලා නම් අපි දන්නවා. දැන් රොබින්ස් මොකටද මෙතෙන්ට ඔන්න බලන්න. ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්ම සංකල්පයක් තමයි හිඟකම කියලා කියන්නේ. මෙහෙනම් මම ලියනවා හිඟකම ගත්තම මෙන්න මේ ලයනල් රොබින්ස් ඉන්නවා. ලයනල් රොබින්ස් ගත්තම රොබින්ස් කියනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ හිඟකම කියලා. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ හිඟකම කියලා කියන්නේ. මොකද්ද මේ හිඟකම කියලා කියන්නේ? හිඟකම කියලා කියන්නේ අසීමිතයි. මොනවද අසීමිත? මිනිස්සු වමන. සීමිත වෙලා තියෙනවා. මොනවා සීමිත? සම්පත්. සීමිත සම්පත්. අසීමිත මිනිස්සු වමනාවට සාපේක්ෂව සම්පත් සීමිතයි. අන්න හිඟකම. දැන් අසීමිත මිනිස්සු වමනාවක් දන්නවද? සර් අපි හිඟකම තියා අවශ්‍යතාව වමනා දන්නෙත් නැහැ. හරි. එහෙනම් ඔන්න බලන්න. අසීමිත වමන. වමනත් එක්ක තව වචනයක් තියෙනවා. අවශ්‍යතා. චිත්‍රයක් වගේ මතක තියාගන්න. අවශ්‍යතා. මෙන්න අපි මේ පැත්තෙන් දානවා වමන. මොකද්ද මේ අවශ්‍යතා සහ වමනා කියලා කියන්නේ? අවශ්‍යතා කියලා කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේ අපි අවශ්‍යතා කියලා කියනවා. මේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූපයන් ආකාරය අපි කියන වමනා කියලා. එහෙනම් හරි. දැන් අවශ්‍යතා සහ වමනා දන්නවා. මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න දේවල් මොනවද? අවශ්‍යතා. ඒවා සපුරා ගන්න ආකාර මොනවද? වමනා. අපි ගමු අවශ්‍යතාවයන්. ආහාර. මොනවද සපුරා ගන්න ආකාර? බාත්. පාන්. ප්‍රවාහන අවශ්‍යතාවය. ප්‍රවාහන. පිට තියෙනවා බස් එක තියෙනවා. කාර් එක තියෙනවා. බයික් එක තියෙනවා. ඒක ඒක ආකාරයට තියෙනවා. එහෙනම් ඔන්න හිඟකම ගත්තම අසීමිත මිනිස්සු වමනාවට සාපේක්ෂව සම්පත් සීමිතයි. අපි ඒකත් එක්කම කතා කරා අවශ්‍යතා සහ වමන. එහෙනම් අවශ්‍යතා කියමුණත් මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න දේවල් අවශ්‍යතා. වමනා මිනිසා සපුරා ගන්නා විවිධ ස්වරූපයන්.
මේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූපයන් වුවමනා කියලා අපි කියනවා. එතකොට ඔය කට්ටිය දන්නවා තවත් පෙන්ගුයින් කියන මේ කවුද? ඒබ්‍රහම් මැස්ලෝ. ඔන්න ඒබ්‍රහම් මැස්ලෝ. කවුද මේ ඒබ්‍රහම් මැස්ලෝ කියන්නේ? මෙන්න පුතේ තියෙනවා. අවශ්‍යතාවයන් දූරාවලියක් දක්වලා තියෙනවා. ඒක අවශ්‍යතාව කියලා කියන්නේ මොනවද? මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න දේ. මෙන්න මෙයා කියනවා අවශ්‍යතා දූරාවලියක් තියෙනවා කියලා. එතකොට මෙන්න 1 2 3 4 5. අයි පස්වෙනි අවශ්‍යතාවය. අපි ඉස්සල්ලාම සපුරා ගන්න මොකද්ද? මේ යටම තියෙන එක තමයි අපි ඉස්සල්ලාම සපුරා ගන්න. මේකට අපි කියනවා කායික අවශ්‍යතා. කායික අවශ්‍යතාවයන් කියලා කියනවා. ඊළඟට ආරක්ෂණ අවශ්‍යතා. ආරක්ෂණ අවශ්‍යතා. එතකොට මේ කායික අවශ්‍යතා සහ ආරක්ෂණ අවශ්‍යතා වලට අපි කියනවා මොකක් කියලා? මේවට අපි කියනවා භෞතික අවශ්‍යතා. භෞතික අවශ්‍යතා කියලා කියනවා. ඊළඟට මෙන්න තියෙනවා සමාජීය අවශ්‍යතා. මොනවද? සමාජීය අවශ්‍යතා. ඊළඟට සම්මානනීය අවශ්‍යතා. මෙන්න තියෙනවා පරිපූර්ණ අවශ්‍යතා. පරිපූර්ණ අවශ්‍යතා. එහෙනම් අවශ්‍යතා දූරාවලිය අපි ඉස්සෙල්ලාම සපුරා ගන්න මොනවද? කායික අවශ්‍යතා. ඊළඟට ආරක්ෂණ අවශ්‍යතා. තුන්වෙනියට සමාජීය අවශ්‍යතා. හතරවෙනියට සම්මානනීය අවශ්‍යතා. පස්වෙනියට පරිපූර්ණ අවශ්‍යතා. එතකොට මේ අවශ්‍යතා තුනට අපි කියනවා මානසික අවශ්‍යතා කියලා. මානසික අවශ්‍යතා කියලා කියනවා. එහෙනම් හිඟකම තමයි අපි කතා කරේ. අසීමිත මිනිස්සු වලට සාපේක්ෂව සම්පත් සීමිතයි. ඒකත් එක්ක අපි කතා කරා අවශ්‍යතා සහ වුවමනා. ඊළඟට අපිට හම්බුණා ඒබ්‍රහම් මැස්ලෝ. ඒබ්‍රහම් මැස්ලෝ අපිට හඳුන්වා දීලා තියෙනවා අවශ්‍යතාවයන් දූරාවලිය. අවශ්‍යතා දූරාවලියේ මානසික අවශ්‍යතා, භෞතික අවශ්‍යතා කියලා අපි අවශ්‍යතාවයන් 5 වර්ග කරා. හරි. දැන් සම්පත්. එහෙනම් අසීමිත වුවමනා අපි දන්නවා මේ අසීමිත වුවමනා අවශ්‍යතා එක වුවමනාවන් සෑහෙන්න තියෙනවා. එහෙනම් අසීමිත වුවමනාවන් තියෙනවා. ඊළඟට සම්පත්, සීමිත සම්පත්. සම්පත් දන්නවද? සම්පත් දන්නවා. අල්ප ගෙදරක් තියෙනවා සම්පත් දන්නයි. හරි. සම්පත් ගත්තම ආර්ථික විද්‍යාවේ සම්පත් හඳුන්වන්නේ කොහොමද? නිෂ්පාදන සාධක. එහෙනම් ආර්ථික විද්‍යාවේදී අපි සීමිත සම්පත්. ඒතර සීමිත සම්පත් ගත්තම ඒවා අපි නිෂ්පාදන සාධක ලෙස හඳුන්වනවා. මේ නිෂ්පාදන සාධක ගත්තම භූමිය, ඊළඟට ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එහෙනම් නිෂ්පාදන සාධක ගත්තම නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. මොකක්ද මේ භූමිය කියලා කියන්නේ? භූමිය කියලා කියන්නේ මිනිසා විසින් ව්‍යාපාර කටයුත්තට එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන ස්වභාවික දේවල්. ස්වභාවික දේවල් සියල්ලම භූමිය ලෙස හඳුන්වනවා. ඊට ශ්‍රමය. ශ්‍රමය ගත්තම ශ්‍රමය කියලා කියන්නේ
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මිනිසා විසින් දරන කායික එහෙම නැත්නම් මානසික කායික එහෙම නැත්නම් මානසික වෙහෙසට අපි කියනවා හැකියාවට අපි කියනවා ශ්‍රමය කියලා. ඊළඟට ප්‍රාග්ධනය. මොකක්ද මේ ප්‍රාග්ධනය? ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා නිර්මාණය කරලා නිෂ්පාදන ක්‍රියාවලිය යොදවලා තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරි. ඊළඟට ව්‍යවසායකත්වය. මොකක්ද මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ? ඔන්න කියනවා. මතක තියාගන්න. ව්‍යවසායකත්වය කියලා අපි කියන්නේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගනිමින් නවෝත්පාදනයන් බිහි කරමින් අවදානම් දරමින් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සම්පත් මෙහෙවනු ලබන සාධකයට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. එහෙනම් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය ගැන දැන් අවබෝධයක් තියෙනවා. මේ භූමිය සහ ප්‍රාග්ධනය අපි වර්ග කරනවා. කොහොමද අපි වර්ග කරන්නේ? භූමිය සහ ප්‍රාග්ධනය ඉන්නේ කොතෙන්ද? දේපල සම්පත්. ශ්‍රමය සහ ව්‍යවසායකත්වය අපි කියනවා මානව සම්පත්. ශ්‍රමය මානව, ව්‍යවසායකත්වය මානව, භූමිය සහ ප්‍රාග්ධනය කියලා කියන්නේ දේපල සම්පත්. එහෙනම් බලන්න හිඟකම ගත්තම හිඟකම කියලා කිව්වේ මොකද්ද? මෙන්න මතක් කරනවා ලයනල් රොබින්ස් අසීමිත මිනිස්සු වලට සාපේක්ෂව සම්පත් සීමිතයි හිඟකම කියලා කිව්වා. ඊළඟට අපි ගත්තා අසීමිත වමනායක අවශ්‍යතා සහ වමනා. අවශ්‍යතා කියලා කිව්වේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. වමනා කිව්වා අවශ්‍යතා සපුරා ගන්න ආකාර. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය. හරි. එතකොට මේ හිඟකම ගත්තම හිඟකමට ආවේනික වුණ ලක්ෂණ තියෙනවා. මොනවද හිඟකමට ආවේනික වුණ ලක්ෂණ? එකක් සාපේක්ෂ සංකල්පය. දෙක මේක පොදු සංකල්පය. තුන වෙළඳපළ හිඟය සහ හිඟකම සංකල්පයන් දෙකක්. හතරවෙනියට අපි කියනවා උපරිම කාර්යක්ෂමතාවය තුළින් වළක්වාගත නොහැක. එහෙනම් හිඟකම ගත්තම හිඟකමේ ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද හිඟකමේ තියෙන ලක්ෂණ හතර? එකක් තමයි මේක සාපේක්ෂ සංකල්පයක්. ඊළඟට මේක පොදු සංකල්පයක්. ඊළඟට වෙළඳපළ හිඟය සහ හිඟකම කියලා කියන්නේ සංකල්පයන් දෙකක්. ඊළඟ එක උපරිම කාර්යක්ෂමතාවය තුළින් වළක්වාගත නොහැක. මොකක්ද මේ සාපේක්ෂ සංකල්පයක් කියලා කියන්නේ? සාපේක්ෂ සංකල්පයක් කියලා කියන්නේ මේ බලන්න හිඟකම ගත්තම හිඟකමේ විචල්‍යන් දෙකක් තියෙනවා. මොනවද විචල්‍යන් දෙක? අසීමිත උවමනාවන් සහ සීමිත සම්පත්. විචල්‍යන් දෙකයි. සාපේක්ෂ සංකල්පයකදී විචල්‍යන් දෙකක් හෝ කිහිපයක් පිළිබඳව අපි කතා කරනවා. ඒකට අපි කියනවා සාපේක්ෂ සංකල්පයක් කියලා. ඒ වගේම තමයි සාපේක්ෂත් එක්ක දෙන නිරපේක්ෂ. මොකද නිරපේක්ෂ කියලා කියන්නේ? එක් විචල්‍යයක් පිළිබඳව කතා කරනවා නම් ඒකට අපි කියනවා නිරපේක්ෂ සංකල්පයක් කියලා. එහෙනම් හිඟකමේදී මොකද්ද? හිඟකමේදී අසීමිත මිනිස්සු වමනන එක් විචල්‍යයක්, සීමිත සම්පත් කියන්නේ තවත් විචල්‍යයක්. විචල්‍යයන් දෙකක් තියෙනවා.
ඒ හින්දා අපි කියන සාපේක්ෂ. සාපේක්ෂ නම් මොකද්ද? විචල්යන් දෙකක් හෝ කිහිපයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එහෙනම් ඒක හරි. ඊළඟ පොදු සංකල්පයක්. මොකද්ද මේ පොදු සංකල්පයක් කියලා කියන්නේ? පොදු සංකල්පයක් කියලා කියන්නේ මේ හිඟකම කියන එක සෑම පුද්ගලයෙකුටම සෑම රටකටම පොදු සංකල්පයක්. ඇයි? දිලිඳු පුද්ගලයාටත් පොදුයි. ධනවත් පුද්ගලයාටත් පොදුයි. මධ්‍යම පාන්තිකයාටත් පොදුයි. රටවල් ගත්තොත් සමෘද්ධිමත් රටවල්ලටත් පොදුයි. සංවර්ධනය වෙමින් පවතින රටවල්ලටත් පොදුයි. සංවර්ධනය වෙන්නේ හිතලවත් නැති රටකටත් හිඟකම කියන එක පොදුයි. එහෙනම් හිඟකම කියලා කියන්නේ පොදු සංකල්පයක්. වෙළඳපොළ හිඟය සහ හිඟකම කියලා කියන්නේ සංකල්පයන් දෙකක් කියලා කියනවා. ඒක අපි මේ බලන්න සැපයුම් වක්‍රයක් තියෙනවා. ඉල්ලුම් වක්‍රයක් තියෙනවා. මෙන්න සමතුලිත මිල අපි දාමු P කියලා. මෙන්න Q1 Q2. මෙන්න වෙළඳපොළට සපයන ප්‍රමාණය. Q1 ප්‍රමාණයක් තමයි වෙළඳපොළට සපයයි. හැබැයි වෙළඳපොළේ ඉල්ලුම තියෙනවා Q2 ප්‍රමාණය. වෙළඳපොළේ ඉල්ලුම තියෙනවා Q2 ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ ඇති වෙන්නේ මොකද්ද? වෙළඳපොළ හිඟ. මෙන්න මේ ඇතිලා තියෙන මොකද්ද? වෙළඳපොළ හිඟ. එතකොට මේ වෙළඳපොළ හිඟය අපි දන්නවා මෙන්න තියෙන සමතුලිත මිල වැඩි කිරීමෙන් වෙළඳපොළ හිඟය ශුන්‍ය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් සැපයුම වැඩි කරන්න. සැපයුම වැඩි කරන්න. එහෙනම් වෙළඳපොළ හිඟය සහ හිඟකම කියලා කියන්නේ සංකල්ප දෙකක්. වෙළඳපොළ හිඟය තියෙනවා. එතකොට වෙළඳපොළ හිඟය මිල ඉහළ දැමීමකින් හෝ සැපයුම වැඩි කිරීමකින් ශුන්‍ය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. හැබැයි හිඟකම කියන එක ශුන්‍ය කර ගැනීමේ හැකියාවක් නැහැ. උපරිම කාර්යක්ෂමතාවය තුළින් වළක්වා ගත හැකියි. ඒක අපි බලමු. මම මේක මකන්නම් දැන්. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. උපරිම කාර්යක්ෂමතාවය තුළින් වළක්වා ගත නොහැක. එන්න තියෙනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. පිටතින් මකුණු කරනවා හිඟකම. මෙන්න තියෙනවා හිඟය. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. පිටතෙන් තියෙන ලක්ෂ්‍යත් අතර පරතරයට අපි කියනවා ආර්ථිකයක පවතින හිඟකම කියලා. එතකොට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳුන ලබන්නේ උපරිම කාර්යක්ෂමතාවයේ සැලකිල්ලට ගැන. ආර්ථිකයේ උපරිම කාර්යක්ෂමතාවය තමයි මේ පෙන්වුම් කරන්නේ. එහෙනම් උපරිම කාර්යක්ෂමතාවයේ පිටතින් තියෙන හිඟකම කියන ලක්ෂ්‍ය උපරිම කාර්යක්ෂමතාවය තුලින් වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේකත් මේකෙන් ඔප් වෙනවා. වෙළඳපොළ හිඟය ශුන්‍ය කරන්න පුළුවන්. හැබැයි හිඟකම බෑ. මොකද උපරිම කාර්යක්ෂමතාවය තුලින් හිඟකම වළක්වා ගන්න බැරි හින්දා. එහෙනම් හිඟකමත් එක්ක තියෙන සංකල්ප ටික තමයි ඔය. හරි දරුවනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු.